सदा पूजनीय वंदनीय මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල්මෑණි වරවරක් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි. මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ තමන්ගේ මෙලොව ජීවිතේ පුරාවටම හිතෙහිතා සන්තෝෂ වෙන්නට පුළුවන් මෙලොව ජීවිතවලට ආශිර්වාදයක් වෙන සාංශාරික වශයෙන් බොහෝ කාලයක් තම තමනට හිත සැප පිණිස හිත වැඩ පිණිස පවතින වටිනා කුසල ධර්මයක් සිද්ධ කරන්නට. ඒ තමයි 2018 වර්ෂයේ ලබුණුරු ආරණ්‍ය සේනාසනයේ සිද්ධ කරන කටින මහා පුණ්‍ය උත්සවයටයි සම්බන්ධ වෙන්නේ. හෙට දවසේදී ඒ කටින මහා චීවර පූජාවට සම්බන්ධ වෙන්න පැමිණි මේ පින්වතුන් දැන් මේ පින්කමේ ආරම්භක අවස්ථාව හැටියට සත්‍යධර්මයෙන් විදක්ෂෝණය කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපේ විමල ශ්‍රී අබේකෝන් මැතිතුමා ඒ වගේම වෛද්‍ය වසන්ති මැතිණිය ඇතුළේ පවුලේ දුවා දරුවන් සියලු දෙනාමත් ගම්වාසී ප්‍රදේශවාසී අනිකුත් සියලු දෙනාගේ උදව් සහ සම්බන්ධතා ඇතුව මේට 3 මාසයකට ඉස්සර වෙලා මේ සේනාසනයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ 3 මාසයේ මේ විහාරස්ථානයේ මේ සේනාසනයේ වස් සමාදන් වෙන්න අපි වහන්සේලාට පියුපසින් උපස්ථාන කරන්නම් කියලා මහා සංඝරත්නයට ආරාධනා කළා. එදා ඉඳලා මේ පින්වතුන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේලා ගැන හොයා බලමින් ප්‍රත්‍යංගෙන් උදව් උපකාර කළා. දැන් මේ සූදානම් වෙන්නේ හෙට දවසේදී ඒ තමන් පුරන්දිච්ච පරිදි චීවර පූජාව කළා. ඒ මහා පින්කම සිද්ධ කරගන්නට. ඉතින් මේ පින්කම් අතර මේ කටින මහා පින්කමක් කියන්නේ ජීවිතයකට ඇත්තටම ආශිර්වාදයක්. ජීවිතයකට තව පැත්තකින් ගත්තාම රැකවරණයක්. ජීවිතයකට තව පැත්තකින් ගත්තාම හොඳ ශක්තියක්. ඉතින් ඒ බඳු පින්කම් කිරීම තුලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. දුකක් නැතුව ස්වයං සුම්නසෙන් සැපෙන් සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා අපි හැම කෙනාගේම බලාපොරොත්තුව ඒ උතුම් නිවන් මඟ නිසා මම මේ පින්වතුන්ට අද දවසේදී බොහොම වටිනා දහම් කරුණු ටිකක් පෙන්වන්නට පුළුවන් කාතාවක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුවේ. ඊට කලින් අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නට ඕනේ. පින්වතුනි මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාගු සංසාරේ ඔබත් මාත් හැමදෙනාම ඒ මේ අත දුවමින් සැරිසරමින් ජීවිතයේ සැප සතුට දෙක හොයන්ට අනාදිමත් කාලයක ඉඳලා දීර්ඝ ගමනක් යනවා ඇවිදිනවා. මේ දීර්ඝ සංසාර ගමන එනකොට අපි මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදුනාට වඩා වැඩි වාර ගණනක් ඉපදිලා තියෙන්නේ සතර අපායේ. ඒකෙනුත් പ്രേත ලෝකෙ තිරිසන් ලෝකෙත් අඩුයි. බොහෝ වෙලාවට නිරේගාමී තත්වයේ තමයි අපි බොහෝ දුරට ඉඳලා තියෙන්නේ. මොකද නිරයට යන පාර බොහොම පහසුවෙන් ලෝකෙ තුල තියෙන නිසා. ධර්මයේ සඳහන් වෙනවා නිරයට වැටිච්ච නිරිසත්‍යෝ පපුයක් ගහ අඬනවලු. අනේ මම මිනිස්සෙක් වෙනවනම් සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුෂෙන් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් භවෝ.
අනේ ඒකාන්ත කොට මම මෙතනින් ගිහිල්ලා මිනිස්සෙක් වෙලා මිනිස්සෙක් වුණොත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් වදඤ්ඤෝ සීල සම්පන්නෝ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා. සීල සම්පන්නෝ හැමදාම සිල්වත් වෙනවා. කාහාමි කුසලම් බව මම බොහෝ කොට කුසල් කරනවා කියලා පපුවියත් ගහඬනවලු. නමුත් මේ අවිද්‍යාවේ මහත කියන්නේ එහෙම අඬලා විලාප දීලා පුරාණ කර්මයකට මිනිස්සෙක් වුණත් ආපහු අතීතේ මන්ටම අමතක වෙනවා භවයෙන් වැහෙනවා. පින්වතුනි භව වැස්මක් නැති භව ආවරණයක් නැති මේ ජීවිතයේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන දේව දූතයන්ගේ පණිවිඩයත් අපිට නොතේරෙනකොට භව වැස්මක් ඇති භව ආවරණයක් ඇති අතීතය නොපෙනීම පුදුමයක් නෙමෙයි. පින්වතුනි අපේ මේ ජීවිතේ අපේ වටපිටාවම ටිකක් සිහිපත් කළොත් වටපිටාවම බැලුවොත් ඒ නොපෙනෙන අතීතය අවශ්‍ය නැහැ. අපේ ජීවිතයක පවතින වටපිටාව ඒ තරම් සුබදායක නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඔබ එක්ක හිටපු කී දෙනෙක් අද මේ ලෝකයේ ජීවත්ව ඉන්නවද කී දෙනෙක් නැද්ද කියලා බලන්න. ඒකම ඔබට පේනවා තමාන්ටම දැක බලා ගන්නට පුළුවන් නොඑක් විදිහේ රෝග පීඩාදියටපත් වෙලා ජීවිතයේ කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැති ඇත්තෝ ඒ වගේම නොඑක් දිලිදු භාවයෙන් තමන්ගේ ජීවිතයම ජීවත් කරගන්න විදියක් නැති ඇත්තෝ තමන්ගේ අතපය හතරම ඔත්පල වෙලා නැගිටින්නවත් බැරි තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටලා ඉන්න අය අපිට පේනවා. මේ හැම කෙනෙක්ම අපිට කතාවක් කියනවා. ඔබ සසර හිටියොත් හෙට දවසේ ඔබේ ඉරණමයි මේ කියන එක කියනවා. අප්‍රමාදීව මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන පණිවිඩය කියනවා. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා ඒ බවත් සිහිය තබාගෙන මේ කරන දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න කියලා. මේ තුල ගැඹුරු ස්වභාවයෙන් යුක්ත දහම් කරුණු තියෙනවා. විසිරුණු මනසක් ඇතුව ඒ මේ අත හිත දුවන තත්වයෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කළොත් එයින් පෙනෙන අර්ථය තේරුම් ගන්නට බැරි වී අපහසුයි. ඒ නිසා සසර ගෙවා ගන්නට ඕනේ නම් මේ ජරා මරණ දුක් සහගත සසරෙන් එතර වෙන්න ඕනේ නම් ඒ සතර අපායට ඇති හිමිකම අයින් කරන්න ඕනේ නම් ඉතාමත් ඕනකමෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මම අද මතක් කළේ අටුවාවක තියෙන ගාථා පහටය. ඒක මතක් කරන්නත් හේතුව අපි ගොඩාක් දෙනෙක් නිවනට තියෙන එකම මඟ මේ සතර සතිපට්ඨානයයි කියලා අහලා තියෙන හින්දා හැම කෙනෙක්ම උත්සාහවත් වෙනවා සතර සතිපට්ඨානය වඩන්න. සතර සතිපට්ඨානය වැඩුවොත් ඉක්මනට සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා. නමුත් මේ සතර සතිපට්ඨානය කොහොම හරි වැඩුවට ආශ්‍රයක් ඡේ වෙන්නේ නිවන් දකින්නේ නැහැ. ආශ්‍රයක් ඡේ වෙන විදිහට නිවන් දකින විදිහට සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නයි මම උත්සාහවත් වෙන්නේ. විශේෂයෙන්ම
සතර සතිපට්ඨානය වඩන්ට ඉස්සර වෙලා තමන් තුල තමන් සන්තකව දැනගෙන සිටිය යුතු වටිනා දහම් ප්‍රදේශයක් තියෙයි. ඒ ටික නැතුව සතර සතිපට්ඨානය වැඩුවොත් ඒකෙන් පුඤ්ඤාභි සංස්කාරයක් කුසලයක් සිද්ධ වෙනවා. නමුත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඒක පූර්ව භාග ප්‍රතිපදාවකින් නතර වෙනවා. ඒකට හොඳ කතාවක් තියෙනවා. අතීතේ හිටියා ත්‍රිපිටකදර ස්වාමීන් වහන්සේලා දෙනමක්. ඒකේ අතවැසි ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකදර චුල්ලනාග තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටකදර චුල්ලසුම්ම තෙරුන් වහන්සේ. මේ දෙන්න අතර කතාවක් වෙනවා. ත්‍රිපිටකදර චුල්ලනාග ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සතර සතිපට්ඨාන කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. නිවනට ලෝකෝත්තර මාර්ගයට කලින් යෙදෙන ප්‍රතිපදාව. ඒ වෙලාවේදී ඒ චුල්ලසුම්ම හාමුදුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ වන චුල්ලනාග තෙරුන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වන චුල්ලසුම්ම හාමුදුරුවෝ කියන්නේ ලෝකෝත්තර මාර්ගය ලබාගෙනම කරන එක. මේ දෙන්න අතර සංවාදයක් වෙනවා. සංවාදයක් කියන්නේ ගෝලයා කියනවා මේක පූර්ව භාග ප්‍රතිපදාව, ගුරුනාංශ කියනවා නෑ ලෝකෝත්තර මාර්ගය. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුවම ගුරු හාමුදුරුවෝ ගෝලයා නැගිටලා ගියා. ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ නාන තොටුපොළට වෙලා මේ සතිපට්ඨාන සූත්‍රයේ උඩ ඉඳන් පහතට නුවණින් මෙනෙහි කරනකොට එක කොටසක හිත නතර වුණා. යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය අවුරුදු 7ක් ලැබේවා අවුරුදු 6ක් වඩන්නේ නම් අනාගාමී හෝ රහත් වෙනවා. මේ විදිහට දින 7 දක්වාම මේක බලලා ත්‍රිපිටකදර චුල්ලසුම්ම තෙරුන් වහන්සේට හිතුණා මම කියන මිශ්‍රක භාගය මේක ලැබෙන්නේ නැහැ. මම කියන මොකද මාර්ගය ලැබුවොත් අවුරුදු 7ක් ඉන්න එකක් නැහැ. නමුත් මේ සතිපට්ඨානය වඩන අය ගොඩාක් ඉන්නවා. නමුත් ආශ්‍රයක්ෂය වෙන්නේ. එහෙනම් මම කියන ලෝකෝත්තර මාර්ගයේ මිශ්‍රක භාගය මේක ලැබෙන්නේ නැහැ. චුල්ලනාග කියන පූර්ව භාග ප්‍රතිපදාවම ලැබෙනවා කියලා. එදා ධර්ම දේශනාව තිබුණේ චුල්ලනාග තෙරුන් වහන්සේට. තෙරුන් වහන්සේ ධර්මාසනයේ ඉඳලා බණ කියන්නට ලෑස්ති වෙනකොට ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා මතක් කරනවා එවත්නි චුල්ලනාගේනි මා විසින් කියපු මිශ්‍රක භාව ප්‍රතිපදාව මේ සතිපට්ඨානෙ ලැබෙන්නේ. ඔබ කියපු පූර්ව භාග ප්‍රතිපදාවම ලැබෙනවා. ඒ නිසා එහෙම ධර්ම දේශනා කරන්න කිව්වා. ඒ වෙලාවේදී පහු කාලෙදී චුල්ලනාග තෙරුන් වහන්සේ කල්පනා කරනවා මගේ ඇදුරුතුමා ගුරු හාමුදුරුවෝ බොහොම දක්ෂයි වික්තයි. ත්‍රිපිටකයේ නොදන්න තැනක් නැහැ. උන්වහන්සේ බඳු මහා යතිවරයන් වහන්සේ නමකටත් මේ ප්‍රශ්නය පැටළුණා නම් අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන මගේ සහෝදරයන්ට මේ ප්‍රශ්නය ලියා ගන්න බැරි වෙන කියලා ගාථාවක් ඇතුළත් කරනවා. සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්න කලින් අටුවාවේ මග්ගා නට්ටංගිකෝ සෙට්ටෝ චත්තානං චතුරෝ පද විරාගෝ සෙට්ටෝ ධම්මානං විපදානං චක්කුමා කියලා. මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංග මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යානං චතුරෝ පද සත්‍යයන් අතරින් චතුරාර්ය සත්‍ය ශ්‍රේෂ්ඨයි. විරාගෝ සෙට්ටෝ ධම්මාන ධර්මයන් අතරින් විරාග ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දීපදානං චක්කුමා දෙපා ඇති සත්‍යයන් අතර සමන්ත චක්කු ඇස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මෙන්න මේ
ගාථාව සූත්‍ර වර්ණාවට කලින් යෙදුවා. ඇයි එහෙම යෙදුවේ? යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැනගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙන විදිහට සතිපට්ඨානෙ වැඩි යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට චතුරාර්ය සත්‍යයේ පිරෙන විදිහට වැඩි යුතුයි. චතුරාර්ය සත්‍යය පිරෙනකොට විරාග මනසක් විරාග ධර්මයක් ලැබෙනවා කියන ධර්මතාවය ලැබිය යුතුයි. ඒ කියන්නේ සතිපට්ඨානය වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා විරාග මනසක් හැදෙනවා කියන ධර්මතාවයම ඇතිවිය යුතුයි කියන කාරණාව හෙළිපෙහෙළි කරන්නයි. එතකොට අපි අද සතිපට්ඨානය වැඩුවාම නිවන් දැක්ක හැකි ඒකායන මගයි කියලා කියනකොට ඒ පෙළේ පෙන්නලා තියෙන ආකාරයට අපි මෙනෙහි කරනවා මිසක මේ මෙනෙහි කිරීම තුළින් චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය පිරෙන්නේ කොහොමද? විරාග ධර්මයක් හැදෙන ආකාරයට කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉගෙනගෙන නෙවෙයි අපි සතිපට්ඨාන වඩන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කොච්චර කළත් හැමදාම එකම තැන අපේ නුවණ තිවුර වෙන්නේ නැහැ, තියුණු වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ චතුරාර්ය සත්‍ය විරාග ධර්මය ඇති වෙන විදිහට සතර සතිපට්ඨාන වඩන්න නම් කුමන වටපිටාවක දැනුමක් අපි සම්තක විය යුතුද කියලා. එතනදී අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ. එතනදී තව කාරණාවක් මම මේ පින්වතුන්ට මතක් කරනවා. ඒකට මම උපමාවකුත් කියන්නම්කෝ. අටුවාවෙම තියෙන සමහර පුරුෂයෙක් කිසියම් අවශ්‍යතාවයක් සඳහා වැලක් හොයන්න වැල් ටිකක් හොයන්න කැලයකට ගියොත් වැලේ අග හරිය ඉස්සෙල්ලාම දැකලා වැල ඇදලා ළඟට අරගෙන මුලින් කපා ගන්න ක්‍රමයකුත් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා වැලේ මුල දැකලා මුල කපලා ළඟට අරගෙන ඇදලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා වැලේ මැදින් අරගෙන ඇදලා මුල පාදගෙන කපලා ගන්න ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා වැලේ මැදින් අල්ලලා ඇදලා අගට අරගෙන මැද කැල්ල කපාගෙන යන ක්‍රමය. මේ විදිහට මේ පටිච්ච සමුප්පාදය නැත්තම් චතුරාර්ය සත්‍ය එක ආකාරයට පෙන්වන්නට පුළුවන්. මම මේ ටික මතක් කරන්නේ මම මේ හැම ආකාරයකටම දේශනා කරනවා. නමුත් ඒ දේශනා විලාසය ගැන පින්වතුන්ට අවබෝධයක් නැති වුණොත් එදා ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ විදිහට. අද මේ විදිහට කියනවා කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහර දවසක සමහර වෙලාවක මම ඉස්සෙල්ලාම නිරෝධය කියන්නේ මොකක්ද කියන එක පෙන්නලා මේ ප්‍රත්‍ය නිරෝධය දැක්කොත් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන තැනින් යම් කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මතු පංච උපාදාන ස්කන්ධ දුකේ අනුත්පාද බව සාක්ෂාත් කරගත හැකි කියලා පෙන්නලා
ඒ නිවනට හේතුව හටගත් දේ නැති වෙනවා කියලා නොදකින හේතුව භවය. භවයට හේතුව උපාදානයි. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව දුක්ඛ ස්කන්ධ ටිකේ ඇත්ත නොදැකීම කියලා. නිරෝධයෙන් පටන් අරන් දුක්ඛ සත්‍ය දක්වා එන අවස්ථාවන් තියෙනවා. මුලින් ඉඳලා අගට එනවා. සමහර වෙලාවකට රූපේ පෙන්නලා රූපී ඇත්ත ඇති හැටි වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකින්ද ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හා උපාදානය කෙවෙනවා. එතකොට භවය නැති වෙනවා. එහෙම වුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් කියලා දුක්ඛ සත්‍යයේ ඉඳලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරගන්න ආකාරයට පම්පෙන්නවා. තව සමහර වෙලාවකට මැදින් අරගෙන තණ්හා උපාදානයේ දුරු වුණොත් භවය නැති වෙනවා. භවය නැති වුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. එහෙම වුණොත් අවිද්‍යාව නැ විද්‍යාව උපදිනවා. එහෙම වුණොත් කර්ම රැස් වෙන්නේ ජාති ජරා මරණ දුක මත්ත්‍ය ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැහැ. ජරා මරණ දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා පෙන්නලා තියෙනවා. තව වෙලාවක මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්නට නම් මේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැක්ක යුතුයි. මෙන්න මෙහෙමයි පිරිසිඳ දකින්නේ කියලා පෙන්නලා තියෙනවා. ඔය කොයි විදිහකට පෙන්වුවත් පෙන්නලා තියෙන්නේ එක්ක දුක්ඛ සත්‍ය මුල් කරගෙන සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරගන්න. එක්ක නිරෝධ සත්‍ය පෙන්නලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරන සමුදය ප්‍රහාණය කළ දුක පිරිසිඳත් යුතුයි කියන්නේ. මේ කොයි ක්‍රමයකට කොතනින් පෙන්වුවත් චතුරාර්ය සත්‍ය පෙරපසු නැතුව එකට තියෙනවා. දුක පිරිසිඳ දැක්කොත් සමුදය දුරු වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවාමයි. නිරෝධය දැක්කොත් සමුදය දුරු වෙලා දුක පිරිසිඳ දැකලාමයි කියන පරයයක් තියෙනවා. එතනදී මට මෙතනින් මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණාව. අපේ ජීවිතයට දුක එකතු වෙච්ච හැටි සහ අපේ ජීවිතයට දුක නැති වෙන්නේ කොහොමද කියන තැන ඉස්සෙල්ලා අපි දකින්නට ඕනේ. අන්නේ දැක්කහම ඒකට යන ප්‍රතිපදාව අපිට ලැබෙනවා. අන්නේ ප්‍රතිපදාව අනුව යනකොට විරාග ධර්මයක් ලැබෙනවා. අන්න ඒ විදිහට දැනගෙන අපි සතිපට්ඨානෙ වඩන්න ඕනේ. මම ඒක විමුතුන්ට අද දවසේදී පටන් ගන්නවා දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරනවා කියන පරයය. මම පහුගිය කාලවල වල ටිකක් වැඩිමනක් වශයෙන් නිරෝධය කියන තැන සාක්ෂාත් කරගන්නේ නිවන කියන එක දකින්න පුළුවන් එකක් දැක්ක යුතු එකක් කියන තැනකින් විස්තර කළා. ඒ විස්තරයේද චුට්ටක්වත් වැරදි නැහැ. එතකොට ඒ සත්‍ය මතු කරගෙනයි චතුරාර්ය සත්‍ය ප්‍රකට කළේ. මෙතනදී දැන් අපි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ බලන්නේ මොකද්ද? මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය හැතුන හැටි. පංච උපාදාන ස්කන්ධ ලෝකයට තණ්හා උපාදාන බිල භවය හදාගත්ත හැටි. ඒ භවය නිසා නිරෝධය සාක්ෂාත් නොවුණු ආකාරය වෙනවා. ඊට පස්සේ ඒ පංච උපාදාන ස්කන්ධය ලෝකයට තණ්හා උපාදාන බිල භවය හදාගෙන නිවන වර්ධවාගත්ත ක්‍රමය හෙලිපෙහෙලි කරගත්තාම નિરાයාසයෙන්ම විවර වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝකෙට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝකෝත්තර මාර්ගය. අපි බලමු පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ
ඔබ අප සියලු දෙනාටම අඬන්න වැළපෙන්න දුක් වෙන්න පුළුවන් ඉපදීමේ දුක්, ලෙඩවීමේ දුක්, මහලු භවයේ දුක්, මරණ දුක්, අප්‍රියයන් ආයෙක් වීමේ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ, හිතන බලාපොරොත්තු වෙන දේවල් ලබා නොදීමේ දුක් ටික ලබා දෙන්න පුළුවන් හැවැත්මකට. ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේ තියෙන්නේ තමන් තුළ. ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්මේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනි පටිපදංච පඤ්ඤාපේමි. මෙම සංඥා සහිත බම්බයක් පමණ ශරීරයේ තුලම මම ලෝකයේද පනවමි. ලෝකී ඇතිවීමද ලෝකයේ නිරෝධයද ලෝක නිරෝධ කරන ප්‍රතිපදාවද පනවමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දේවල් දරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුවෝ නෑදෑ හිතයි සීන් කියලා ඒ අය අරබය ශෝක කරන්න හදන්න විලාප දෙන්න දුක් විඳින්න පුළුවන් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය පවතින්නේ තමන් තුළ. හැබැයි ඒ ලෝකය හැදුන හැටි දැක්කේ නැතිනම් කවදාවත් අපි මේ ලෝකෙන් මිදෙන්නේ නැහැ. ලෝක නිරෝධ කරන ප්‍රතිපදාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපි බලමු අපිට අම්මලා ඉන්නවා, තාත්තලා, නංගිලා, මල්ලිලා, අයියලා, සහෝදරවරු, නෑදෑ හිතයිසින් දුවල්තරවල් කුඩ ඒ වගේම අපි කැමති ප්‍රියමනාප වස්තු ගොඩාක් තියෙනවා කියන තැනක අපි ඒ තියෙන දේවල් අපි යම් යම් දේවල් ඇසුරු කරගෙන ඉන්නවා, ඇසුරු කරනවා, ඒව එක්ක සැප දුක් විඳිනවා. තව එහෙම තියෙන දේවල් ගොඩක් තියෙනවා, නමුත් අපිට ඒව ලැබිලා නැහැ. ලබා ගන්න ඕනකම තියෙනවා, ලැබිලා නැහැ. ඒ නිසා දුක් දුක්ක් තියෙනවා. ඔක තමයි අපේ ලෝකේ. බලමු අපේ ලෝකේ හැදුනේ කොහොමද කියලා. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපි කියමු අපිට ඉන්නවා යාළුවෝ, සහෝදරයෝ, දරුවෝ කියලා. එයින් අපි එක අරමුණක් ගමු. මෙතන හොඳට සිහිය යොදන්න, හොඳට නුවණ යොදන්න, හොඳට විනිශ්චය කරන්න. අපි දරුවා කියලා හිතන තැනක තියෙන රූපේ සැබෑම ස්වභාවයට මොහොතක් යන් අපි. ඒ හැම රූපයක්ම සවිඥානික හැම රූපයක්ම හැදිලා තියෙන්නේ කන බොන බත් පාන් කෝපි මුංගට මේ වගේ ආහාරයකින්. ආහාරය කියන්නේ සත්‍යකෝ පුද්ගලයකෝ ආත්මයකෝ ආත්මීය දෙයක් නෙමෙයි. ඒ බඳු හේතුවක් නිසා හටගත්ත ඵලයක් තමයි රූපය, කය. ඒ කයේ සැකස්ම වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හොඳට බලන්න පොළවේ තියෙන පස් ටිකක් කළු ගලක් ගත්තොත් තද ගතිය සත්වයකෝ පුද්ගලයකෝ සත්පුද්ගල කොටස් නෙවෙයි. ඒ වගේ මේ සවිඥානික රූපෙක කෙස් ලොම් නිය දත් සම් මස් කියලා යම්තා කොටස් තියෙන අර පොළවේ තියෙන පඨවි ගතියයි කළු ගලක තියෙන තද ස්වභාවයයි මේ ස්වභාවයයි අතර වෙනසක් නැ, සමානමයි. ඒ වගේම වැවක ලිඳක පොකුණක තියෙන ජලයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරයක තියෙන ගලන වැగిරෙන බැඳෙන ස්වභාවය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. මේ විදිහට සතර මහා ධාතු වලින් හැදුණු තව අපිට නිමිති වශයෙන් ගන්න පුළුවන් හැටියට ගත්තොත්
කෙස්ලොම් නියද සම්මස්නහර කියලා කොටස් කලාප 32කින් යුක්ත රූපයක් තමයි අපේ ඇස් ඉදිරි පිටට එන්නේ. ඒ රූපේ අන්තර්ගතය සත්පුද්ගල නොවන අනාත්මයි. ඒ රූපය හැදිච්ච හේතුවත් කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ නෙවෙයි අනාත්මයි. බාහිර අචේතනික වස්තුවකට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඔය සතර මහා ධාතු රූප මිටිය ඇතුලේ පෙර කර්මානුරූප පැමිණි විඥානයේ තියෙයි. ඔය සිතේ ඇති චේතනා මත සතර මහා ධාතු රූප මිටියේ චලනය වෙනවා. ඉදිරියට යනවා, එහාට යනවා, මෙහාට යනවා. ඔය කාර් බස් වාහන යන්නේ, රොබෝවරු යන්නේ, හෝටල් වල රොබෝවරු වැඩ කරන්නේ, කර්මාන්ත වල රොබෝවරු වැඩ කරන්නේ, චලනය වෙනවා. ඒ වගේ ඔන්න ඒ වගේ සතර මහා ධාතු රූප මිටිය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපයට අපි මේ මගේ දරුවා නේද කියලා හිතනකොට මේ විඥාණය මායාකාරී හරි දක්ෂයි. ඇහැට පෙනුන රූපයත් තමන්ම දරුවා කියලා හිතපු එක දෙකම එකට එකතු කළා අර නිමිත්ත දරුවා කියන තැනකින් සිහි කරන්න සලස්වනවා. උන දැන් අපිට දරුවෙක්ව සිහි කරන්න පුළුවන්. නමුත් අපිට දරුවෙක්ව සිහි කරන්න පුළුවන් හැකියාව මනස තුල ඇති උනේ සත්ත්ව පුද්ගල නොවන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම රූපෙකුත් රූපේ සත්‍යයක් පුද්ගලික දරුවෙක් කියන තමන්ගේම චේතනාවක්. මේ චේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච ගමම්ම කර්මයක් වෙනවා. ඒක විඥානයේ පිටනවා. ඒ රූපයයි අපේම චේතනාවයි දෙකම එකතු කළා අර රූපයේ දරුවා කියන වගේ තැනක හැඟීමක් අපිට එනවා. දැන් අපි දන්නේ මේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් හැකියාව Taman තුල ඇති උනේ මෙන්න මේ වගේ ස්කන්ධ ටිකකුත් ස්කන්ධ ටික අරබයා මේ විදියට වැරදියට මෙනෙහි කරපු කාරණාවත් කියන දෙකම එකට එකතු වෙලා නේද කියලා අපි දන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඉදිරියෙන් ඇස් ඉදිරි පිටට ආපු රූපේ දරුවමමයි කියලා. දැන් මේ දරුවා කියන තැනකින් අපි හිතාගෙන අපේ මනසේ තියෙනවා දැන් දරුවා මේ රූපේ දරුවා කියලා. හැබැයි ඒක හැදිච්ච හැටිත් අපි දන්නවා දැන්. සතර මහා ධාතු රූපේ ආවේ. ඒ රූපෙට අපි හිතුවේ දරුවා කියලා. දෙකම එකතු කළා අපේ මනස තුල තියෙන දැන් දරුවා කියලා සිහි කරන්න පුළුවන් නිමිත්ත. අපි එහෙම හිතද්දි බාහිර රූපේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම සිද්ධිය. නමුත් අපිට කවදාවත් ඒක පේන්නේ අපි මනෝමින් දරුවා කියා සිහි කර කර එක විදියට ඇලීම ගැටීම ඇති වෙන තාක්ම සිතුවිලි පහල කරනවා. දැන් මේ තමන්ගේ මනස තුල පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ ඒක. ආපහු අපි බලන්න කියලා ආරම්මණය ගාවට යනකොට හම්බ වෙන්නේ අර මුලින්ම හම්බ වෙච්ච සතර මහා ධාතු රූපය. හම්බ වෙනකොටම අපි මෙච්චරලා මනස තියාගෙන හිටපු දරුවා කියන සංඥාවම ආපහු සිහි කරගන්නවා. ඇහෙන් බැලුවත් හිතින් හිතුවත් අපි හැමදෙනාම ඉන්නේ අපේ මනස තුලම. ඔය විදිහට ඔය ප්‍රඥප්තිය විතරක් නෙමෙයි. ඊගාවට තියෙන ගැඹුරුම කාරණාව තේරුම් ගන්නට ඕනේ. ඔබ ඇස් ඉදිරි පිටට ඔය වගේ සතර මහා ධාතු රූපයක් ආවොත් ඒ පෙනෙන රූපයට කැමැත්තක් ඇති කරගත්තොත් දෙවනුවට ප්‍රඥප්ති මුකුත් ඕනේ. ආසාව හිතේ කැමැති ගතියක් ඇති වුණොත්
ඇහැට පෙනුණු රූපයයි කැමැති ගතියයි දෙකම එකට එකතු කරලා මනස තුල නිමිත්තක් කරලා තමන් කැමැති රූපයකට කැමැති රූපයක් තියනවා කියලා. තමන් මේ රූපෙට ආසයි වගේ තැනකින් තමන්ට පෙනෙනවා. ඇහැට පෙනෙන රූපයට අකමැත්තක් ඇතිකොළු සතර මහා ධාතු රූපයත් තමන්ගේම මනසේ තියෙන අකමැති ගතිය දෙකම එකට එකතු කරලා අර තමන් කැමති නැති රූපේ කියන නිම්මක් තමන් තුල හදන. එහෙම වෙද්දී බාහිර වස්තුව තුල කැමැත්ත හෝ අකමැත්ත කියන ධර්මතාවයට අයිති දේවල් තිබුණ නෙමෙයි. මෙන්න මේ විදිහටයි අපේ ලෝකෙට පුද්ගලයෝ එකතු වෙන්නේ. අපේ ලෝකෙට වස්තු එකතු වෙන්නේ. තව සතර මහා ධාතු රූපයක් ඇස් ඉදිරි පිටට ආවොත් මේක රත්තරන් මේක කෝටි ගණනක් වටිනවා කියලා හිතුවොත් අර පෙනුණු රූපයත් අර වටිනාකමෙන් ආරෝපණය කරපු චෛතසික ටිකක් දෙකම එකට එකතු කළා රත්තරන් ගොඩක් වටිනවා කියන නිමිත්තක් අපි ගාව තියෙනවා. හැබැයි අපි දන්නේ මේ වටිනාකමෙන් යුක්ත නිමිත්ත අපි තුල හැදුණු එකක් හදාගත්ත එකක් කියලා. අපි හිතන්නේ මේ වටිනාකම බාහිර භෞතික වස්තු තුල තියෙනවා කියලා. ඒ හින්දා අපි කවදාවත් අපේ මනස තුල මනස පැත්තේ පවතින ක්‍රියාකාරීත්වය තුල රැඳෙන්නේ නැතුව පළඟැටියෙක් යම්සේ පහනට පනේද ඒ වගේ තමන්ගේ සිතුවිලි හිතේ ගතියට රැවටිලා පංචායතනේ පැත්තටම පනිනවා හැම වෙලාවෙම. ඒ තාක් අපි මේ සතර මහා ධාතුවෙන් මිදෙන්නේ. සතර මහා ධාතුවෙන් මිදෙන්නේ. බාහිර පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා වස්තු තියනවා කියලා අපි හැම කෙනාගේම මනස තුල නිමිති ටිකක් හැදිලා ඇති. ඒ හැදුන හැටි මම ඔය කිව්වේ. ඔන්න ඔය හැදිච්ච නිමිති ටික තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන්නේ. උදේ ඉඳන් රැ වෙනකම් බාහිර ඉන්න යාළුවෝ ගැන සත්වයෝ ගැන පුද්ගලයෝ ගැන ඒවට කෙරෙන යුතුයකම් ගැන වගකීම් ගැන තොරතුරුන්චයක් නැතුව ඔබ හිතනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක ජීවත් වෙනවා. ওই පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුනහම ওই තුල ඔබට තියෙන්නම බැනුම් අහන්න තමන් ඉන්නකම බයින්න තව කෙනෙක් ඉන්නකම ගුටි කන්න තමන් ඉන්නකම ගුටි ගහන්න තව කෙනෙක් ඉන්නකම ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක් තමයි ඔබට හැම වෙලාවෙම ස්පර්ශ කර කර ඉන්න වෙන්නේ. දැන් ඔබ ওই පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇසුරු කර කර ඉන්න තාක් බාහිර ස්පර්ශ ආයතන හයෙන් මිදෙන්න. බාහිර ස්පර්ශ ආයතන හයේ ඇලිලා ඉන්නේ. උපාදාන සහිත වෙන්නේ. ඒ තාක් ඔබට හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. ඔබ ඉන්නේ මේ ජීවිතේ ජරා මරණ දුක් විඳලා සතර මහා ධාතුවට ආපහු උප්පත්ති වශයෙන් යන්න පුළුවන් තැනක උරුව හදාගන්න. ඒ නිසාම ප්‍රතිසන්දිය හිස් වෙන්නේ මතු ජරා මරණ දුකට පත් වෙන්න වෙනවා. මේ මතු ජරා මරණ දුක් ටික ඔබට ලැබුණේ දැන් මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි චන්දරාගයෙන් යුක්ත නිසාමයි. පංච උපාදාන ස්කන්ධේ චන්දරාගය ඔබට හික්මවා ගන්න බැරි. ඒ කියන්නේ හිතේ හිතන ලෝකෙ තුල සිහි වෙන වස්තු කෙරෙහි සිහි වෙන අය කෙරෙහි කැමැත්ත අකමැත්ත ඔබට හික්මවා ගන්න බැරි. ඔබ තුල ඔබඳු හැකියාවක් ඇති උනේ කොහොමද කියන එක ඔබ නොපෙන්නපු නිසායි. ඔබ නොදන්න නිසායි. නොපෙන්නන නිසායි.
කවදාවත් මොකෝ කරනකොට කවදාවත් මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන එක නතර වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය හැදුනොත් මේ වගේම ඇත්ත කරගෙන දුක් දුම්නස් ඇති වෙන ලෝභ දෝෂ මොහ ඇති වෙන විදිහට හැසිරෙන එක නතර වෙන්නේ නැහැ. එහෙම ලෝභ දෝෂ මොහ ඇති වෙන විදිහට හැසිරෙන තා සසර නැවත ඉපදීම නතර වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ මහා සමුද්‍රයේ මහා මොහොතේ ජලයේ හිඳෙන වියලෙන දවසක් එනවා. ඒක ඕන මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව නීවරණයක් කොට ඉන්න මේ පුද්ගලයාගේ දුක ගෙවෙන දවස මට කියන්න බෑ. මහණෙනි මේ මහා මේරු පර්වතය ඡේ වෙන විනාශ වෙන නැති වෙන දවසක් එනවා. ඒකත් මට ඕනනම් කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට ඉන්න මේ සත්‍යයන්ගේ දුක් කෙලවර කිරීමක් මට පෙනෙන්නේ. මහණෙනි මේ මහා පොළව විනාශ වෙන නැති වෙන ක්ෂය වෙන දවසක් එනවා මට කියන්න පුළුවන්. ඒත් අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට ඉන්න කෙනාගේ දුක් කෙලවර කිරීම පෙනෙන්නේ. අවිද්‍යාව වැස්මක් දරුවා කියලා සිහි කරන්න පුළුවන් දරුවෙක් ඇති බවට Taman තුල සිහි කිරීමේ හැකියාව හැදුනේ කොහොමද කියන එක වැහිලා ඔයගලන්ට දන්නේ නැහැ. ඊට පස්සේ තණ්හා සංයෝජන ඒ සිහි වෙන දරුවට කැමැති හැබැයි රත්තරන් රිදී මුතුමැණික් කියලා බාහිර වස්තු වල මෙහෙම වටිනා වස්තු තියනවා කියන දැනුම් මින්මක් මා තුල හැදුනේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ වැහිලා විද්‍යාවේ. හැබැයි රත්තරන් රිදී මුතුමැණික් වලට කැමති. කාර් බස් ගෙවල් දොරවල් තියනවා කියලා මා තුල මෙහෙම දැනුමක් මින්මක් හැදුනේ කොහොමද? දන්නේ වැහිලා. හැබැයි කාර් බස් ගෙවල් වලට කැමති. අවිද්‍යාව වැස්මෙන් තණ්හා සංයෝජනයක් තියෙයි. මේ අවිද්‍යාව වැස්ම දුරු කළා තණ්හා සංයෝජනයේ ගෙවා දාන්න බැරි කෙනාට දුක් කෙලවර කිරීම අහවල් කාලේ අහවල් තැනදී වෙන්නේ කියලා කියන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔන්න ඔය විදිහට පංච උපාදානස්කන්ධ දුකේ ඇතිවීම ඉස්සෙල්ලා තේරුම් ගත්තා. දැන් උතර තියෙන සත්‍ය දෙකක්. දුකයි දුක්ඛ සමුදයයි දෙක. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත තියෙනවා. මොකක්ද? ඔබට ක්‍රම දෙකකින් පුළුවන්. පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලුවොත් දරුවා කියලා සිහි වෙනකොටම දරුවා කියලා සිහි වෙන එක ඇත්ත කරගෙන වෙනද වගේම හිතන්නේ නැතුව දරුවා කියලා සිහි කරන්න පුළුවන් මේ හැකියාව මට ඇති උනේ කොහොමද කියන තැනකින් බැලුවොත් එහෙම නැතිනම් ඒ හැකියාව ඇති වෙච්ච තැනට හිත තියලා බැලුවොත් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതി ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපෙට කැමැත්ත ඇති වෙන විදිහට හිත හැසිරුවාම ඒ රූපයයි හිතේ කැමැත්තයි දෙකම එකතු කළා සිතින් සිහි කරන ගතිය නේද මේ කැමැති රූපේ දරුවගේ රූපේ කියලා බලනකොටම ඔබට තේරෙනවා ඔබ යම් රැවටීමක ඉන්නවා. මොකද චක්කුං අනත්තා රූප අනත්තා බාහිර වස්තු වල ස්වභාවය අනාත්මයි. හැබැයි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඔබට සිහි කරන්න පුළුවන් හැම රූපයක්ම පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ. හැම රූපයක්ම ද්‍රව්‍ය කාරණා. ඔන්න ඔය විදිහට පංච උපාදාන ස්කන්ධයේ උදේවැය පෙන්වුවොත්
ඒ පෙන්වන්න රූපේ මෙබඳු රූපයක මෙබඳු ඇත්තක් තියෙන තැනක මේ විදිහට හිත හසුරපු නිසා නේද මේ ලෝකේ හැදුනේ කියලා පෙන්නකොට ඔබට පංච උපාදානස්කන්ධයට උපාදාන වශයෙන් හැසිරෙන්නේ තණ්හාව වෙන්නේ. එහෙම වෙනකොට નિરાයාසයෙන්ම ස්පර්ශ ආයතන හයේ ඔබ උපාදාන වෙලා නැහැ. ඒ පැත්තේ පුද්ගලික සත්‍යයක් දකින්නේ නැහැ. ආයතන ටිකේ ඔබ ඇලිලා නැහැ. ආයතන ටිකේ ඇලිලා නැති හින්දා ආයතන ටිකේ බැඳිලත් නැහැ. බැඳෙන්නේ නැති මනස නොබෝ දවසක මිදෙනවා. හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා පෙනෙන දවසක් එනවා. ඔබ තුල සත්‍යය කෙරෙහි රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් සත්‍යය හම්බ වෙන්නේ. රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් පුද්ගලයෝ හම්බ වෙන්නේ. රාග දේශ මොහ ඇති කරන්න පුළුවන් වස්තු ඔබට හම්බ වෙන්නේ නැති වෙනවා එහෙම. ඔබ මේ ආයතන ටික පිළිසෙන් දැක්කොත්. එහෙම වුණොත් ඔබට මේ ජීවිතයේදීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් යුක්ත ඒ දුක ගෙනත් දෙන සත්ව පුද්ගල ආත්ම කිසිවක් හම්බ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා. දරුවා ගැන, ගෙවල් ගැන, යාන වාහන ගැන ඒවා කැඩිලා බිඳලා විනාශ වෙලා ඒවට අසාධාරණකම් කරලා දෙලා වෙච්ච දුක් ටිකෙන් ඔබ නිදහස් වෙනවා ඔබේ මනස. ඒ විතරක් නෙමෙයි මතු ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැහැගෙන මේ වගේ කයක් සවිඥානික වෙන්න තියෙන ශේස්ත්‍රයම නතර වෙනවා. ඒ මතක් කළේ නිරෝධයයි මාර්ගයයි දෙක. එතකොට උත්තරයක් ආවා. එහෙනම් සතිපට්ඨානේ වඩන්න ඕනේ කොහොමද? මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකලා පංච උපාදානස්කන්ධය උපාදාන වශයෙන් නොගන්න විදියටයි රූපයේ පිරිසිඳ දකින්න හිත තැබ්බ යුත්තේ. ඔන්න ඔය රූපේ සතර මහා ධාතුයි කියලා බැලිය යුත්තේ ඇයි කියන උත්තරේ තියෙනවා. රූපේ සතර මහා ධාතුයි කියලා බලනකොට එහෙනම් මේ බඳු රූපේට මම දරුවා කියලා හිතලා දැනගෙන නේද මෙච්චර කල් තියෙන්නේ. මම යාළුවා කියලා දැනගෙන හිතලා යාළුවා කියලා දැනගත්ත බවක් නේද තියෙන්නේ. ඕ බාහිර වස්තුව සතර මහා ධාතු කියලා බලනකොට මෙච්චර කාලයක් පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියන මිමි ටික ඔක්කොම මගේ මනස තුල හදාගත්ත පංච උපාදාන ස්කන්ධ ලෝකික පැවැත්මක් නේද කියන උත්තරය. අන්නේ දුක පිරිසිඳ දකින්නයි දුක පිරිසිඳ දකින තන සාක්ෂාත් වෙන්නයි මේ සතිපට්ඨානේ වැඩි යුත්තේ කියන තැන ඉස්සෙල්ලා දකින්න ඕන. දුක පිරිසිඳ දැක්ක දවසට තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණොත් නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒකට ප්‍රාර්ථනා අවශ්‍ය නැහැ. නිවන කියන්නේ මේකයි කියලා අර්ථ දක්වන්න අවශ්‍යත් නැහැ. එතකොට ඔන්න සතිපට්ඨානයේ වැඩි යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදියට. එහෙනම් යා සීලේක පිහිටුල සමතකමඨහනකින් හිත වඩ නුවණින් විදර්ශනා කරනවා පංච උපාදාන ස්කන්ධය. සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මොකක්ද? තමන්ට දුව පුතා නැන්ද මාමා ගෙවල් දොරවල් නැත්තම් වටිනවා කියන ධර්මතා තේරෙනකොට දැනෙනකොට තමන් තුල මෙහෙම බාහිර වස්තු පුද්ගලයෝ ඉන්නවා තියෙනවා ඒව වටිනවා කියනකම තමන් තුල හැදුනේ මෙහෙම නේද කියන කාරණාව ඌදී ඌ විදිහට පෙන්නන්න. පුද්ගලයෙක් සත්වයක් කියලා ඔබට හිතන්න පුළුවන් කමක් තියෙනම් ඒ හිතන්න පුළුවන්කම හැදිච්ච ක්‍රමයක් ඇතිනේ.
මොකද දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර වස්තු සත්‍ය පුද්ගලයමයි කියලා. නමුත් හොඳට බලන්න ඔය තියෙන රූපമിതിයක විඥානය නිරුද්ධ වුණොත් විඥානය ඔය කයෙන් බැහැර වුණොත් ඉදිමිලා නිල් වෙලා පුපුරලා පොළොවට පස් වෙලා යනවනේ. එහෙනම් දැනුත් තියෙන්නේ පස් වෙන්න පුළුවන් රූපമിതിයමයි. ඒ රූපය කෙනෙක් කියලා, දරුවෙක් කියලා, පුද්ගලයෙක් කියලා ආදරේ හැඟීම් කැටි වෙච්ච විදියට මට දැනෙනවා නම් ඒ දැනෙනකම ඇති උනේ කොහොමද කියලා මෙනෙහි කරලා බලන්න ඇත්ත ඇති හැටි අන්න ඒකට කියනවා විදර්ශනාව කියලා. ඒක බලා ගන්න පහසු වෙන්න සමතකමටහනක් වඩන්න. ඒ සමතේට උපකාර වෙනස සීලයක පිළිපදන්න. දැන් ඔබ සතිපට්ඨාන වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදියට. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ඔබට චතුරාර්ය සත්‍ය පිරෙන විදියට. මොකද ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩවඩ පුද්ගලිය සත්‍යය කියන දැනුමක් මට ඇති උනේ කොහොමද කියන එක බලන්ඩයි ඔබ කායගත සතිය උදව් කරගත්තේ. මේ බඳු රූපයක් තියෙන තැනක මේ බඳු දැනුමක් ඇති උනේ කොහොමද කියන එක බලන්න. ඒ කියන්නේ දුක පිරිසිඳ ඔබ දුක් විඳ අරමුණු ටික ඔබ පිරිසිඳ දකිනවා. දරුවා ලෙඩ වෙලා මැරිලා නැත්තම් මොනවා හරි දෙයකින් ඇතිවෙච්ච දුක් තියෙනවා නම් ඒ දුක් විඳ අරමුණ ඔබ පිරිසිඳ දකිනවා. අන්න ඒ විදිහට සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩවඩ පංච උපාදාන ස්කන්ධ ලෝකය එක්කේ තමන්ට මේ බාහිර පුද්ගලිය සත්‍යය ඉන්නෝ වටිනා වස්තු තියෙනවා කියලා දැනෙනකම විදර්ශනා කරන්න. එතකොට තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක කරනකොට ඔබ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්නකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා දැන පිරෙනවා. චතුරාර්ය සත්‍ය පිරෙනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ එක තැනකවත් ඇලුනේ නැති නොඇලුණු මනසක් ඔබ තුල පිළියෙල වෙනවා. අන්න විරාග ධර්මයක් පහළ වෙනවා. මේ ස්පර්ශ ආයතන හයේම නොඇලෙනවා. ඇස් ඉදිරි පිටට ආපු රූපය ආරම්භය තමන් තුල වස්තු පුද්ගලිය ගුණ වෙච්ච ආකාරය නොදන්න තක් ඔබ හැපැත්තටම පනිනවා. අපි හැම කෙනෙක්ම එහෙම. පළඟටිය කරපු දෙයමයි කරන්නේ. කනට ඇහෙන ශබ්දය පිළිබඳව ශබ්දය නිසා තමන් තුළ ඇතිවෙච්ච හැඟීම් මිමි තමන් තුළ ඇතිවෙච්ච ආකාරය පිරිසිදු නොදකින තාක් අපි ශබ්දයේ පැත්තටම පනිනවා. ඒ තාක් අපි උපාදාන සහිතයි. ඇහැ උපාදාන කරගෙන, රූපේ උපාදාන කරගෙන, කන, ශබ්දය, නාසය, ගන්ධය උපාදාන කරගෙන උපාදාන කෙනා පිරිනිවෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය උදේවැය බලනවා කියලා කියන්නේ බාහිර වස්තු ටික නිසා තමන්ගේ චිත්තචෛතසික ටිකේ හැකියාව උදව් කරගෙන තමන් තුළ ලෝකයක් හැදුන හැටි දකිනවා. ඔබ අනිත් පැත්තට යන්නේ නැහැ. ඒ තියෙනවා තමන්ට දැනෙන ලෝකේ බාහිර තියෙනවා කියලා දකින්නේ නැහැ. රූපේ නිසා ඒ රූපේ දරුවෙක් කියන හැඟීම තමන්ට ඇති වුණා. හැබැයි ඒ රූපේ දරුවා කියන තැන දකින්නේ නැහැ. ඒක ඇති වෙච්ච හැටි දකිනවා. අපි කියමු මැටි ටිකක් ගන්නකො හොබහකින් කොටලා අරගෙන අපි හදනවා පිරිමි රූපය. අපි පිරිමියෙක් කියලා හිතන විදිහේ සටහනකට මැටි ටික හදනවා. හොඳට බලන්න මැටි ටික මැටිමයි. ඒ මැටි ටික ඇස් ඉදිරි පිටට එනකොට ඒකට මේ මිනිස් රූපයක් කියලා අපි හිතුවෝ. අපි හිතපු ටිකයි අර මැටි රූපේ සතහනයි දෙකම එකට එකතු කරලා අපේ මනස තුල කෝණයක් කොට නැගී මේ හැඩේ මිනිසෙක් කියන. බාහිර වස්තුව තුල ඉඳලා අපේ මනසට මේ රූප සතහන මිනිසෙක් කියන නිමිත්ත ආවට බාහිර තියෙන මැටි ටික. ඒක
එක මිනිස්සෙක් කියන දැක්මක්, හැඟීමක්, සංඥාවක්, නිමිත්තක් අපි තුල තියෙයි. අපිට ඕන තරම් හිතන්න පුළුවන් ඒක. ඒ මැටි රූපෙත් ඇති මේ මිනිස්සයා මරන්න ඕනේ, කපන්න ඕනේ කියලා හිතලා අකුසල සිද්ධ කරගන්න. ඒ මනුස්ස කමෙන් තියෙන අපේ මනස තුල තියෙන ඒ නිමිත්ත ඇති පුණ්‍ය අපි සංකාරයක් කරගන්න. අනේ මිනිස්සයාට උපකාර කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ. මේ සලකන්න ඕනේ කිව්වොත් සිද්ධ වෙයි. නමුත් අපිට අවශ්‍යයි මා තුළ මිනිස්සයා කියන අදහස ඇති උනේ මේ මැටි වලින් හැදුණු පිළිමයක් ඒකට මෙහෙම හිතපුකම දෙක එකතු කළා මේ හැදී කෙනෙක් කියන හැඟීම මට ඇති වුණා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මිනිස්සයා කියන අදහස මැටි පැත්තේ තියනවා කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒක එහෙම හිතුවට අද ඔබට දකින්න අමාරුයි. මොකද ආශ්‍රව බොහෝ කාලයක් බාහිර වස්තුව පැත්තෙම පුද්ගලිය සත්වයේ ඉන්නවා කියලා ගත්ත ආශ්‍රව වැඩි. ඒ නිසා ඔබට චිත්ත සමතයක උපකාරය අවශ්‍යයි. චිත්ත සමතය ඇති වෙන විදිහට සමතකමඨාන කුරු කරන්න. ඒකට උපකාර වෙනස ඉන්ද්‍රිය සංවරයකට හිතන්න. මෙන්න මේ විදිහට උපකාරක ධර්ම ඇතු පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්න ඔන්නෝයි සතිපට්ඨානයේ අධ්‍යක්ෂකව උදව් කරගන්න. එතකොට ඔබ සතිපට්ඨානය වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදිහට. චතුරාර්ය සත්‍ය පිරෙන විදිහට. මේක ඇයි මෙහෙම කායගත සතිය වඩන්නේ කියලා උත්තරේ දෙනවා එතකොට. මේ විදිහට බලන්න රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිත කියවනවා. රූපයත් හිත කියපු එක දෙකම උදව් කරගෙන රූප පැත්තේ සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා අපේ මනසම ඇත්ත කරගෙන අපි හැසිරෙනවා. ඒක නවත්තන්න බෑ. මේ සතිපට්ඨානේ කායගත සතිය නොපෙන්නන තාක් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ. අපි සත්පුද්ගල භාවයට හිතලා ඇත්ත කරගෙන දුක් විඳින දුකෙන් මිදෙන්න තියෙන්නේ. ඇස් ඉදිරිපිටට ආවේ ඔබ හිතන විදිහේ සත්පුද්ගලෙක් නෙමෙයි මේ බඳු රූපෙකුයි. ඒ ආරම්භය පුද්ගල භාවයේ හදාගත්තේ තමනුයි කියන කාරණාව පෙන්වීම තුලින් විතරමයි මේ වැරද්ද ගෙවන්න පුළුවන්, හදාගන්න පුළුවන්. එහෙම නැතුව අපි රූප විතරක් ඇත්ත බැලුවට බලනකම් ඒ වෙලාවට කෙලස් අඩු වෙයි. නමුත් පැත්තකට කියලා සිහි කරනකොට ඒක ඇත්ත කරගෙන හැසිරෙන එක නතර වෙන්නේ. ඒ නිසායි මට මතක් කරන්න ඕනේ මෙතනදී සතර සතිපට්ඨානේ වඩන්න නම් අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට මේ වගේ දුක පිරිසිදු කරලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙන දැනගෙන එහෙම කළොත් අනුපාදා පරිනිර්වාණය මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්න විරාග ධර්මයක් හැදෙනකම දැනගෙනම කටයුතු. එහෙම නැතිනම් කවමදාවත් එයා අවශ්‍ය කාරණාව කරන්නේ. ඒ කියන්නේ පැය කාලක් භාගයක් ඉඳගෙන ඉන්නකොට කය කෙරෙහි බලයි. නමුත් එදිනෙදා ජීවිතේ පැත්තකට වෙලා ඉන්නකොට සිතුවිලි පහළ වෙන සිතුවිලි වලට හසු වෙලා රැවටිලා යනවා. ඒ තුල ඇත්ත පෙන්වන්න දන්නේ ඒක වරදක් කියලා යට තේරෙන්නේ. ඒ වැරද්ද ඇති වෙච්ච හැටි එයා දන්නේ. මේ කාරණාව තේරුම් ගත්තොත් පැය කාලක් භාගයක් එක තැනක ඉන්න ඕනේ හැම වෙලාවෙම එයාට පුළුවන් පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදුනේ මෙහෙම නේද කියන කාරණාව පෙන්නලා ඒක ඔප්පු කළාම පෙන්වන්න පුළුවන් එයාට මම හිතාගෙන ඉන්න විදිහේ සත්‍ය පුද්ගලයෝ
ආත්මියෝ දේවල් බාහිර භෞතිකයේ තුල තිබුණේ නැහැ. තිබුණනම් තිබුණේ මෙන්න මේ වගේ වටපිටාවකුයි කියන එක ඔප්පු කළාම පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔප්පු කළොත් අපි අර වෙනද කතා කළා වගේ මේ සත්ත්ව පුද්ගල දේවල් කාරණා ආරම්භය තියෙන තණ්හාව අඩු වෙනවා. තණ්හාව අඩු වෙනකොට මේ වස්තු කෙරෙහි දැඩි කෑදර ගතිය අතහැරෙනවා. එතනදිත් අපි ඔය මතක් කළේ අත්හැරීම කියනකොට හොඳට මතක තබා ගන්නට ඕනේ අපි ගොඩක් වෙලාවට අත්හැරීම කියන එක හඳුනගෙන තියෙන්නේ වෙන විදියකට. ඒ කියන්නේ ද්‍රව්‍ය කාරණා බඩු මුට්ටු තමන් වටේ නැතිනම් ඒවා කාට හරි දෙනවා නම් හෝ දාලා යනවා නම් හෝ ඒවා ගන්නෙ නැත්තම් අන්න අත්හැරලා වගේ අපිට හිතෙන්නේ. නමුත් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ තස්සා යේව තණ්හාය අශේෂ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාමේ කියලා. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරුනකොට අත්හර දැමීමක්, ගෙවා දැමීමක්. තණ්හාවයි අත්හරින්න ඕනේ. ද්‍රව්‍ය අත්හැරිය තණ්හාව අත නොහැරියොත් ආපහු එන්න වෙනවා. ඒකයි මේ කාම ලෝකෙ කිසිදු වස්තුවක් නැතු වස්තු ඔක්කොම අතහැරලා අරූපී ලෝකෙට ගියත් තණ්හාව අත්හැරිය නැති නිසා ආපහු එනවා. අපි කොහොමද තණ්හාව අත්හැරීම හුරු කරන්නේ? හඳුනාගන්න. ඔය මං කියපු විදිහට සතිපට්ඨානේ වඩනවා නම් ඇත්තටම මේ තණ්හාවගේ අත්හැරීම අත්විඳින්න පුළුවන්. දකින්න පුළුවන්. සමහර විටක ලෝකයා දකින්නේ ඒ තණ්හාවගේ අත්හැරීමේ වැඩපිළිවෙල කරන කෙනත් අපිත් අතර වෙනසක් නැහැ. එයත් ගෙවල් දොරවල් හදාගෙන බඩු මුට්ටු ලං කරගෙන ඉන්නවා. ඉතින් අපිත් ඉන්නවනේ කියලා. නමුත් එතන වෙනසක් තියෙනවා. අපි කියමු බයිසිකලයක් දෙන්නෙකුට බයිසිකල් දෙකක් තියෙනවා. එක්කෙනෙකුට මේ බයිසිකලයේ ආරම්භය ගොඩාක් කැමති, ගොඩාක් ආසයි. තව කෙනෙක් බයිසිකලයක් කියලා පරිහරණය කළත් මේකද කැඩෙන්න, බිඳෙන්න, විනාශ වෙන්න පුළුවන් ධර්මතාවයක් කියන එක නුවණින් දැකලා තණ්හාව අඩු වුණොත් එකම වස්තුව පරිහරණය කරනවා දෙන්නේ කෙනෙක් තණ්හාවගේ අත්හැරීම කියන්නේ බයිසිකලයේ කැඩුණු බිඳුණු විනාශ වෙච්ච දවසට ගොඩාක් දුක් දුන්නස් එන්නේ නැති තැන ටික ටික කෙලෙස් අඩු වෙවි පවතිනවා. අනිත් කෙනාගේ බයිසිකලයේ පරිහරණය කරන ඒ මත්තම ජීවිතේ වෙලා. ඒ බයිසිකලයේ කැඩුණු බිඳුණු දවසට යාට දුක එනවා ගොඩක්. එතකොට අත්හැරීම කියලා කියන්නේ ඒ වස්තු පරිහරණය කරද්දි ඒකේ ක්‍රමානුකූලව ටිකෙන් ටික නොයැලෙන මනස හැදෙන ආකාරයයි. ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ විදර්ශනා කරනකොට බාහිර පුද්ගලයෝ ඉන්නවා ඒව වටිනවා කියනකම ටික 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 ඔබේ මනස තුල අඩු වෙනවා. ඇස් ඉදිරියට එන රූපය දකින්න පරිහරණය කරන හැබැයි ඒ අවබෝධය නැති කෙනා ඒ රූපේ ඇත්තම වෙලෙලා ඇලිලා ඉද්දි ඒ රූපය ආරම්භය ඔබේ මනසේ තියෙන මෙන්න වෙනස්. ඔබ යම්කිසි මට්ටමක අත්හැරීමක් වෙලා වෙනවා. අන්න ඒ විදිහටයි තණ්හාවගේ අත්හැරීම කියලා කියන්නේ. ඒක ද්‍රව්‍ය කාරණා ඇති නැති කමෙන් දකින්න තීරණය කරන්න බෑ. ඉතින් මේ ටිකේ මම මතක් කළේ මෙන්න මේ
හැමදාමත් මම මතක් කරනවා අවශ්‍යම මේ ජීවිතය තුළ අපි උපරිම උත්සාහවත් තුළ සම්පාදනය කරගත යුතුමයි මේ ස්පර්ශ ආයතන 6 කියනකොට ඇහැට පිටින් පෙනෙන රූප පැත්ත කනට පිටින් ඇහෙන ශබ්ද පැත්ත නාසයට පිටින් තියෙන ගන්ධ පැත්ත රස පැත්ත කායට පිටින් තියෙන ස්පර්ශ පැත්තේ කවදාවත් සත්ත්ව පුද්ගල ආත්මීය කෙනෙක් හෝ දෙයක් හිටියෙත් නැහැ ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැහැ ඒ වගේම වටිනා කියන ගොඩාක් වටිනා ද්‍රව්‍ය කාරණා වස්තු ඒ පැත්තේ තිබුණේ නැහැ තියෙනවා නෙමෙයි තියෙන්නේද නැහැ අතීතයේදී ඒ ස්පර්ශ ආයතන 6 පිරිසිදු නොදන්නා කම නිසා ඒ පැත්තේ වටිනා වස්තු තියෙනවා කියලා අපි තුල ආශ්‍රව ගුණක් හදාගෙන තියෙනවා. බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ පුද්ගලයෝ ඉන්නවා කියන අපේ මනස තුල නිමි ටිකක් හදාගෙන තියෙනවා. හැබැයි අපි මෙහෙම ස්පර්ශ ආයතන 6 පිරිසිදු නොදන්නා කම නිසා හදාගත්ත නිමි ටික එක නේද ජීවත් වෙන්නේ කියලා අපි දැක්කේ. ඒ හින්දා හැමදාම අපි හිතන දේ මේ සතර මහා ධාතු ඇසුරු කරගෙනයි පවතින්නේ. කියන්නේ පඨවි ධාතුවේ ගොඩාක් වටිනා පඨවියක් තියෙනවා. පඨවි ධාතුවේ ගොඩාක් වටිනා ආපෝ ධාතුවේ ගොඩාක් වටිනා ආපෝ ධාතුවක් තියෙනවා. ඒ වගේම සත්පුද්ගලෝ පඨවියක් තියෙනවා. සත්පුද්ගලෝ ආත්මයක් තියෙනවා වගේ තැනකින් අන්තිමට අපි දකින්නේ. වර්තමානයේත් එහෙමයි අනාගතයේදීත් ස්පර්ශ ආයතන 6 සත්පුද්ගල ආත්මීය කිසිවක් තිබුණේ නැහැ තියෙන්නේ නැහැ. ඒ ආරම්භය අපේ මනස තුල තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඉක්මවා ගන්නයි වෙහෙසෙන්න ඕන. ඔබට සමාධිය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. තමන්ගේ මනස එක්කම මනසින් කෙරෙන ගනුදෙනුවක් කියන කාරණාව පැහැදිලි වෙන්න. මේ ඔක්කොම හිතේ කියන්න කියන එකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධ ලෝකය කියන එක හදාගත් එකක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක් තියෙයි. ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. රූපේ ආරම්භය සත්වයේ පුද්ගලයෙක් කියලා ඔබට රූප සංචේතනාවක් තියෙයි. ওই සංචේතනාවට රූප සංචේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඒකමයි ඔබට කර්ම නිමිත්ත වෙන්නේ. ඒ රූප නිමිත්ත පුද්ගලික සත්වයේ කියන තරකේ ඔබට රැස් වෙයි. රූප සංචේතනාව කියන තැන කර්ම නැහැ. රූපයක් ආව රූපෙට සත්‍යය කියලා හිතුවා. හිතන්න පුළුවන්. මේ රූපෙට සත්‍යය කියලා හිතලා දැනගත්තා නේද කියලා දැනගත්තා නම් එපමණකින්ම ඔබ රැවටිලා නැහැ. ඔබ දන්නවා මේ බඳු රූපෙට මේ පුද්ගල භාවයෙන් හිතනවා. ලෝකයා මේ විදිහට මේ රූප ඇසුරු කරනවා කියලා දකින්න පුළුවන්. ඒ හින්දා රහතන් වහන්සේලාට රූපයකට හිතන්න පුළුවන්. රූපයක් දැනගන්න පුළුවන්. හිතපු හැටියට දැනගත්ත හැටියට කර්ම රැස් වෙනවා නම් එන රහතන් වහන්සේලාට හිතන්න බෑ. බැරි වෙනවා. නමුත් ඒ සංචේතනාවට අවිද්‍යාව ප්‍රත්‍ය වුණා. රූපේ ඇත්ත නොදැන ඔබ පුද්ගල භාවයකින්ම හිතුවා. අන්න ඒ චේතනාව ඔබට කර්ම වෙනවා. ඉතින් මෙන්න මේ ටික කොහොම හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරලා තියෙනවා මට හැකි පමණකින්. එක එක තැන් වලින් මම ඔයගලන්ට මතක් කරලා තියෙනවා. මම මතක් කළා මුලකදී විතකදී නිරෝධය කියන එක සාක්ෂාත් කරන්න පුළුවන් කියලා නිවන කියන එක දකින්න පුළුවන් කියන තැනකින් පටන් අරගෙන එකින් එක ගෙනල්ලා අපේ මනස තුල මේ පංච උපාදානස්කන්ධ ලෝකය ඇත්ත කරගෙන හැසිරෙන එක නතර කරන්න මේ නිවන සාක්ෂාත් වෙනවා කියලා පෙන්නලා තියෙනවා. අද පෙන්වුවා පංච උපාදානස්කන්ධ ලෝකය ඇත්ත කරගෙන හැසිරෙන එක නතර කරන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදුන හැටි දැකලා පෙන්නලා. එහෙම වුණොත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික දුරු කළා දුරු වෙලා අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගත හැකි.
මේ ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගෙන් මනස මිදෙන තැන දක්වා ඔබට පැමිණෙන්න පුළුවන්. එතකොට ඔය හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන නිරෝධය සාක්ෂාත් වෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැන නිරෝධය. හැබැයි ඒක නිවන නෙමෙයි. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා දකින නිසායි ඔබට පංච උපාදාන ස්කන්ධ ලෝකයේ නූපදින්නේ නොහටගන්නේ. පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද බව. තව පැත්තකින් ගත්තොත් දුකේ අනුත්පාද බව. අපි කියමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික. මේක මතක් කරගන්න සමහර ස්වාමීන් වහන්සේලා අර්ථ දක්වනවා තණ්හාවගේ අනුත්පාද බව කියලා. නෑ තණ්හාවගේ අනුත්පාද බව නෙමෙයි දුකේ අනුත්පාද බවයි නිවන. අනුත්පාදය කියන්නේ නූපදින බව. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික නැති වුණොත් මේ ජීවිතේම කෙලෙස් ටික නැති කළා. කෙලෙස් ටික නැති කළ ගමම මොකද්ද වෙන්නේ? සතර ආපායේ දුක්ඛ ස්කන්ධය නූපදින ස්වභාවයටපත් වෙනවා. ඒක දුක නූපදින ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම ඔබට කාම රාග පටික කියන කෙලෙස් ටික නැති කරන්න පුළුවන් නම් කාම ලෝකේ දුක්ඛ ස්කන්ධ ටික ඉදීම නැති වෙනවා. පංච උපාදාන ස්කන්ධේ නූපදිනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපේ දරුවෙක් හැටියට අම්මේ තාත්තෙක් හැටියට අරගෙන ඇත්ත වෙලා දුක් විඳින මානසික මට්ටමින් ඔබ නිදහස් වෙනවා. ඒ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ ස්කන්ධ පරිහරණය කරද්දිම. දැන් කෙලෙස් දුරු වුණාම කෙලෙස් නිසා උපදින දුකක් නැහැ. මතු ප්‍රතිසන්දි වශයෙන් විඥානය රූපයකට බැහැගෙන මේ දුක්ඛ ආයතන ටික නූපදින බව සාක්ෂාත් වෙනවා. පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද බව කියලා කියනකොට මේ දැන් කතාවකුත් පෙර කතාවකුත් පසු කතාවකුත් නැහැ. පෙර පසු කතාවක් නැහැ. ඒ හේතු ටික නිරුද්ධ වෙච්ච දවසේ ඉඳලම දුක නූපදිනවා. ඒකට ආය අතීතයක් අනාගතයක් කියන સિદ્ધාන්තයක් එතනින් පනවන්න බෑ. ඒ නිසා මෙන්න මේ බුද්ධෝත්පාද කාලය ලැබුණු වෙලාවේ තමන්ගේ සිතුවිලි ඇත්ත කරගෙන දුක් විඳින මෙන්න මේ ගැටේ ලෙහා ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ සිතේ තියෙන විතරක ටික හඳුනන්නේ නැතුව බාහිර සතර මහා ධාතු ටික තුල අපි බැඳිලා මිදී ගන්න දරුවෝ ඉන්නේ හැම කෙනෙක්ම අපි. සතර මහා ධාතුගේ ඇත්ත පෙන්වුවොත් තමයි හිතේ ඉන්නේ. හිත මිදුනොත් තමයි ඒකේ ඇත්ත පෙන්නේ. නමුත් මෙතනදී රූපේ ඇත්ත පෙන්නලම සිතේ ගතිය ඉවත් කරගත යුතුයි. මේ කන බොන ආහාරයෙන් හැදෙන මේ රූපය තමා වෙච්ච හැටිත් වෙනන්න මේ රූපේ තමන් කියලා තමන්ට තේරෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය බලාගෙන මේ මම කියලා හිතනකොට ඒ රූපයයි මම කියලා හිතපු ගතිය දෙකම එකට එකතු කළා මේ මම කියන මිම්මක් හම්බෙලා ඇති. දැන් එදා ඉඳලා ඒ සටහන දකින්න ඕනෑම වෙලාවක ඔබට මාව සීවේ. ෆොටෝ එකක් දැක්කත් මාව සීවේ. කණ්ණාඩියකින් දැක්කත් මාව සීවේ. මොකද ඒ රූප නිමිත්ත ආරම්භය මම කියන නිමිත්ත හදාගත්තේ Taman නිසා. රූපේ මම වුණා නම් ෆොටෝ එකක් දකිනකොට මම කියලා එන්න බෑ. මොකද ඒ ෆොටෝ එක මම නෙමෙයි. මෙන්න මේ වගේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මිනිස්සෙකුට විතරක් නැත්තම් මිනිස්සෙකුට වඩා වැඩිතර නුවණක් තියෙන කෙනෙකුට තේරුම්ගෙන අවබෝධ කරගෙන මේ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් වටිනා ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයේ හම්බ වුණේ මනුස්ස ජීවිතය හම්බ වුණේ මේ සද්ධර්මයේ තියෙන වටපිටාව අපිට හම්බ වුණේ කල්ප ගානක් දුක් විඳලා පෙරම් පුරලා වෙන්නේ නෙමෙයි එහෙමයි. ඉතින් සසර පින්කල කෙනෙකුට
පින් ඇති කෙනෙකුට ලැබෙන්න ඕනේ හැම පරිසරයක්ම අද ලැබිලා අද අපිට තියෙන්නේ ටික ටික හරි උත්සාහවත් වෙන්න. කෙටියෙන් කිව්වොත් අද දවසේ වැරදි අඩුපාඩු වුණත් හෙට දවසේ ඒක හැදෙන දහමකවත් ටික ටික හරියෙන්න. එකපාරට වැරදි හදාගන්න බැයි නම් බෑ අපිට අපහසුයි. නමුත් අද දවසේ කරන වැරදි හෙට දවසේ හැදෙන ධර්මයේ කොහොම ඉන්නේ ධර්මයේ විසින් අපේ ජීවිතේ කවදා හරි දවසක කොට ගනි. ඉතින් මේ අවස්ථාවේදී මේ පෙන්නපු දහම් කරුණු ටිකත් හොඳට තේරුම් ගන්න ඒක මේ දුක ගෙවා ගන්න ඕනේ කියන ඡන්දය කැමැත්ත ඇති කරගන්න. ඇති කරගත්තාම ඒ ඉලක්කයට යන්න ඕන තරම් වටපිටාව හොයාගන්න ඔබට ඉඩ පහසුකම් තියෙනවා. මම දේශනා කළ එක එක පරියායන් දේශනා කළ දේශනාවන්ති අස්සපොඩි ආම්දුර අනිස්වාමීන් වහන්සේලා දේශනා කළ දේශනාවන්ති මේ සේනාසනේ විතරක් නෙමෙයි බාහිරද මේ ස්කන්ධ ධාතු ආයතනයන් ගැන අවබෝධය දැනුම ඇති වෙන විදියට බොහෝ ස්වාමීන් වහන්සේලා දේශනා කළ දේශනාවන්ති ඒවා හොයලා අවබෝධ කරගෙන අපිට ආශ්‍රයක්ෂය කරගන්න පුළුවන්. හැබැයි අපි කළ යුත්තේ මොකක්ද? සතිපට්ඨානයේ වැඩි යුත්තේ කොහොමද කුමකටද කියන උත්තරය. ඉතින් මේ අවබෝධය ඇතුව ඔබ සතර සතිපට්ඨානයේ වැඩුවොත් ඒකාන්තයෙන් ඔබට දුක පිරිසිදු දැක්ක හැකියි. දුක පිරිසිදු දැක්කොත් සමුදය ප්‍රහාණය වෙනවමයි නිරෝධය සාක්ෂාත් වෙනවමයි. ඉතින් ඒ සඳහා ඔබට අද දවසේදී මේ කළ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා හොඳයි එහෙනම් පින්වත් සියලු දෙනා කල්පනා කරගන්න අද දවසේදී ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් සංගවන තැන් තුනුරුවන් පිහිට තැන් තුනුරුවන් ආරක්ෂක තැන් කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා දැනුත් සද්ධර්මයෙන් විදක්ෂවණය කළා හෙට දවසේ සිද්ධ කරන මේ මහා පින්කමට සහ සම්බන්ධ වෙන්න කලන අදහසෙන් කලන සිතින් ඇවිල්ලා ගොඩාක් පින් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කළා වූ සියලුම කුසලයන් විශේෂයෙන්ම අපි අනුමෝදන් කරමු මහා සංඝරත්නයට මේ ස්ථානයේ රැකබලාගෙන ස්වාමීන් වහන්සේට මේ පින්වතුන්ටත් අවවාද අනුශාසනා කරන අපේ රාහුල ස්වාමීන් වහන්සේට එවැගේම කස්සප පොඩි හාමුදුරුවෝ වහන්සේ ඇතුළු මේ සේනාසනේ වැඩ වාසය කරන්නා වූ ඊට උදව් උපකාර කරන්නා වූ සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා බුදුමහා. එවැගේම අප සියලු දෙනාම සියලු ආකාරයෙන්ම සිද්ධ කළා වූ මේ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයක් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ වල්තරවල රැකරක්ෂා දිස්ත්‍රාන්ත අධිකෘතු ශාසන මාමුෂ්ඨකාරක සියලු දෙවියෝද මෙම අරණ්‍ය ශේත්‍රයට අධිකෘතු සියලු සම්මෙද්දික පින්කෙමති සියලු දෙනාම සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගෙන දිව්‍ය පතන බෝධියක මුදුන් වන සෙනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් මුදුන් කෙරෙන් නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා